समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स तिथिं पाहं भिक्खवे नवन्नयामि कुशलेषु धम्मेषु भगेव परिहानिं बुद्धिं च को अहं भिक्खवे वन्नयामि कुशलेषु धम्मेषु नो ठितिं नो हानिं ते। श्रद्धावंत पिन्वतुनि पिन्වත් සියලු දෙනාම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සතට කරුණාවෙන් දෙසූ ධර්මස්කන්ධයෙන් ස්වල්ප මාත්‍ර ධර්මකාරණා කීපයක් නමුත් දේශනා කරවාගෙන ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොතයි. අද මේ දේශනාව ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ධර්ම දානයක් ලෙස ලොව පුරාම විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වය දරමින් කටයුතු කරන්නේ ගල්කිස්ස පදිංචි පින්වත් ධම්මිකා අමරසිංහ මහත්මිය විසින්. පින්වතුනි, ලෝකයේ බොහෝ දෙනා වෙනුවෙන් කළ හැකි උතුම්ම වූ සත්කාරය ධර්මයෙන් කරන සත්කාරයයි. උතුම්ම සංග්‍රහය ධර්මයෙන් කරන සංග්‍රහයයි. උතුම්ම අනුග්‍රහය ධර්මයෙන් කරන අනුග්‍රහයයි. මේ හැම දිනාම ඒ උතුම් ධර්මලාභය ලබන්නට සංසාරේ බොහෝ සෙයින් කුසල් සම්පාදනය කරලා තිබෙන කාලයේ ඒ නිසා තමම්ම දුකසේ කරන ලද තමම්ම දුකසේ රැස් කරන ලද මේ උතුම් කුසල බලයෙන්ම ලැබිච්ච ධර්මලාභය වචන මාත්‍රයකුදු අත් නොහැර
ඔබ සියලු දෙනාම ශ්‍රවණය කරන්නට උත්සාහවන්ත වෙන්න. දේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂ පින්නතුන්ටත් එමෙන්ම ලොව පුරාම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය සුවසේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් කවුරුත් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනේ, අද මාතෘකා කළේ සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ දසක නිපාතේ කියලා නිපාතයක් තියෙනවා. එහි සඳහන් වෙන්නේ දහම් කරුණු 10ක් පිළිබඳව දෙසූ දේශනාවන්. ඒ දසක නිපාතයේ ඇතුලේ වර්ග කිරීම් කීපයක්ම කරලා තියෙනවා. ඒ අතර වර්ගයක් තියෙනවා පින්නතුනේ සචිත්ත වර්ගය කියලා. ඒ සචිත්ත වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා පින්නතුනේ. සූත්‍රයේ නම තිති කියන සූත්‍ර දේශනාව. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ සචිත්ත වර්ගයේ තිති කියන සූත්‍ර දේශනාවයි අද දේශනා කරන්නේ. පින්නතුනේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ සවැත් නුවර ජේතවනාරාමේදී. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතයේ වැඩිම කාල සීමාවක් ගත වුණේ සවැත් නුවර. මේ සවැත් නුවර තිබුණ ඊටාම මනෝරම්‍ය විහාරය තමයි පින්නතුනේ ජේතවනාරාමය කියලා කියන්නේ. මේ ජේතවනාරාමයේ හැදුවේ මේ සම්බුද්ධ ශාසනයේ අග්‍රදායකතුමා. එතුමා ප්‍රසිද්ධ අනාථපිණ්ඩික කියන නමින්. එහෙත් ඇත්තටම අනාථපිණ්ඩික කියන්නේ එතුමගේ නම නෙමෙයි. අනාථපිණ්ඩික සිටුතුමගේ ඇත්ත නම තමයි සුදත්ත. එහෙත් එතුමා සුදත්ත කියන නාමෙන් අදටත් හැඳින්වුවේ නැති වුණාට හැමෝම දන්නේ අනාථපිණ්ඩික කියන නාමයෙන්. මේ සුදත්ත සිටුවරයා දුගියන්ට, මගියන්ට, යාචකයන්ට, අනාථයන්ට ආහාර පාන ආදිය දුන්නා. ඒ අනාථයන්ට පිඩු දුන්න නිසා, අනාථයන්ට ආහාර දීලා පෝෂණය කළ නිසා එතුමට කිව්වා අනාථපිණ්ඩික කියලා. ඔන්න පින්නතුනේ, අපිට හිතට ගන්න වටින දෙයක්. මේ ලෝකේ පින්නතුනේ මිනිස්සු ඉන්නවා දානයෙන්, සීලයෙන්, ධර්මචර්යාවෙන් කාලෙ ගෙවන. සමහර අය ඉන්නවා ඊටාම සීලවන්ත ජීවිත ගත කරනවා. තවත් කෙනෙක් ලෝකේ ජීවත් වෙනවා පින්නතුනේ බොහෝ සෙයින් අනුන්ට පිහිට පිළිසරණ වෙමින්, දම්පින්කම් කරමින්. විශේෂයෙන්ම ධර්මචර්යාවෙන්, සමචර්යාවෙන් කාලෙ ගෙවන අය ලෝකේ ඉන්නවා. අන්න ඒ අයට අපිත් හිතනවා සමහර වෙලාවකදී මේවයි විපාක තියෙන්නේ මරණින් පස්සේ කියලා. එහෙත් පින්නතුනේ, සිල්වන්තව ඉන්න නැත්තන්ට, දාන ආදියෙහි යෙදিলা නිරන්තරව කල් ගෙවන නැත්තන්ට, ධර්මචර්යාවෙන්, සමචර්යාවෙන් ජීවිත පවත්වන සත්පුරුෂයන්ට මෙලවම ලැබෙන විපාක තියෙනවා. අන්න එහෙම ලැබෙන විපාකයක් තමයි පින්නතුනේ කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුග්ගච්ඡති. කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුග්ගච්ඡති කියන්නේ, කිත්ති සද්දෝ කියන්නේ කීර්ති රාවයක්. ඒ කියන්නේ ප්‍රසිද්ධියක්. කොහොම කීර්ති රාවයක්ද? කල්යාණෝ යහපත් කීර්ති රාවයක් අබ්බුග්ගච්ඡති පැන නගිනවලු. කාටද?
අර දාන සීලාදී පුරමින් ගුණයෙන් ධර්මයෙන් යුක්තව ජීවත් වෙන මිනිස්සුන්ට එසේ ජීවත් වීමේ ලැබෙන මෙලවම ආනිසංසයක්, මෙලවම කුසල විපාකයක් මොකද්ද? යහපත් වූ කීර්තිරාවයක් පැන නගිනවා. දැන් අර සුදත්ත සිටුවරයට අනාථ පිණ්ඩික කියන නාමයෙන් පින්නතුනේ නාමයක් පැටබැඳිලා කීර්තිය පැන නැග්ගා වගේ කල්යාණ කීර්තිරාවයක් පැතිරෙන්න පැන නගින්න පටන් ගන්නවා. දැන් බලන්න අනාථ පිණ්ඩික සිටුතුමා සෝවාන් වුණා පසු කාලීනව. අනාථ පිණ්ඩික සිටුතුමා සෝවාන් වුණා මේ ශාසනය පිහිට කරගෙන. ඒ සෝවාන් වෙච්ච අනාථ පිණ්ඩික සිටුතුමා මරණින් මත්තේ දෙව්ලොව ඉපදුනා. දැන් දෙව්ලොවදී තඳුන්වන්නේ අර පටබැඳිච්ච නාමයෙන්මයි, අර කීර්ති නාමයෙන්මයි. මොකද්ද? දෙව්ලොවදී හඳින්නුවේ පින්නතුනේ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රය කියලා. දැන් හොඳට එතකොට හිතන්න මේ ගුණයේ ධර්මයේ සීලයේ තියෙන වටිනාකම, එහි ආනිසංස මොන තරම් තියෙනවද කියලා. පින්නතුනේ මේකෙම අනික් පැත්තත් එහෙමයි. යම් කිසි කෙනෙක් සීලයක් නැතුව, ගුණයක් නැතුව, ධර්මයක් නැතුව අපරාධ කරමින්, මංකොල්ල කමින්, තුන් දොරින්ම දුසිරිත් කර කර වාසය කරොත්, ඒ තුන් දොරින්ම දුසිරිත් කර කර වාසය කරන මේ මිනිසයාගෙනත් සමාජයේ කීර්තියක් පැන නගිනවා. හැබැයි ඒ කීර්තිරාවය කල්යාණෝ කිත්ති සද්ධෝ නෙවෙයි පින්නතුනේ. එවන් කෙනෙකුට නැගෙන කීර්තිරාවේ කොහොම එකක්ද? පාපකෝ කිත්ති සද්ධෝ අබ්බුග්ගච්ඡති. ඊ타ම පවිටු නරක නපුරු අප්‍රිය වූ කීර්තිරාවයක්, පාපී වූ කීර්තිරාවයක් සමාජෙ පැතිරෙනවා. මෙයා මෙන්න මෙහෙම අපරාධකාරයෙක්, මෙයා මෙන්න මෙහෙම බොරුකාරයෙක්, මෙයා මෙන්න මෙහෙම වැරදි කරගෙන කියලා පින්නතුනේ මෙලවම විපාකයක් හැටියට සමාජයේ ඒ පුද්ගලයා පිළිබඳව අයහපත් පින්වතුනේ කීර්තියක්, අයහපත් ප්‍රසිද්ධියක් පැන නගිනවා. එතකොට බලන්න අර අනාථ පිණ්ඩික සිටුතුමා විසින් තමයි මේ සවැත් නුවර ජේතවනාරාමයේ කෙරෙව්වේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී කරපු දේශනාවක් මේ. උන්වහන්සේ වදාලා තිතින් පාහම් වික්කවේන වන්නයාමි කුසලේසු ධම්මේසු පගේව පරිහානි. අහං වන්නයාමි, බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මම වර්ණනා කරන්නේ නැහැ. අහං වන්නයාමි, මම වර්ණනා කරන්නේ නැහැ. කුමක්ද? තිතින් කුසලේසු ධම්මේසු තිතින්, කුසල ධර්මයන්ගේ පිහිටා සිටීමවත්, පගේව පරිහානි, පිරිහීම ගැන කවර කතාවක්ද කියලා ඇහුවා. මහණෙනි මම කුසල ධර්මයන්ගේ පිහිටා සිටීමවත් වර්ණනා කරන්නේ නැහැ. එතකොට පිරිහීම ගැන කවර කතාවක්ද කියලා ඇහුවා. මේ කිව්වේ මොකද්ද? මොකද්ද පිහිටා සිටීම කියන්නේ? කුසල ධර්මයන්හි පිහිටා සිටීම කියලා කියන්නේ පින්නතුනේ මෙතන ඒ පුද්ගලයාගේ ඒ කුසල් ටික පිරිහිලා යන්නෙත් නැහැ. ඒ වගේම ඒ කුසල ධර්ම ටික දියුණු වෙන්නෙත් නැහැ. කුසල ධර්මවල විශේෂයකට දියුණු වෙන්නෙත් නැතිව, නමුත් කුසල් දහම් ටික පිරිහිලා යන්නෙත් නැතිව තියෙන ප්‍රමාණයේම පවතින එකට කියනවා කුසල ධර්මයන්ගේ පිහිටීම කියලා. බුදුහාමුදුරුව වදාලා අමුතු පිරිහීමක් නැතත් කුසල ධර්මයන් තියෙන ප්‍රමාණවලින්ම පිහිටා සිටීමවත් මහණෙනි මම වර්ණනා කරන්නේ නැහැ.
පගේව පරිහානි ඒ කුසල ධර්මවල පිරිහීම ගැන එතකොට කවර කතාවක්ද කියලා ඇහුවා. ඊළඟට වදාලා බුද්ධිංචකෝ අහං භික්ඛවේ වන්නයාමි කුසලේසු ධම්මේසු. මහණෙනි මම කුසල ධර්මයන්ගේ බුද්ධින් වෘද්ධියම කුසල ධර්මයන්ගේ දියුණුවම මම වර්ණනා කරමි. කියනවා නොටිතින් මේ කුසල ධර්මයන්ගේ පිහිටා සිටීම නෙමෙයි. නොහානින් කුසල ධර්මයන්ගේ හානියක් නෙවෙයි. කුසල ධර්මයන්ගේ දියුණුවම මහණෙනි මම වර්ණනා කරමි. දැන් එතකොට හිතන්න බලන්න බුදුහාමුදුරුවෝ මේ කුසල ධර්මවල පිහිටා සිටීමවත් වර්ණනා කරන්නේ නැහැ. එතකොට පිරිහීම ගැන කවර කතාවක්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ කුසල් දියුණු වීමයි. බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ මේ කුසල් වල වෘද්ධියයි. මේ කුසල් වල බහුල වීම වැඩි වීමයි බුදුහාමුදුරුවෝ වර්ණනා කරන්නේ. එතකොට ලෝකේ සමහර කෙනෙක් කියනවා නේද මම අමුතු නරකක් කරන්නේ නැහැ. ඒ නිසා මම අමුතුවෙන් හොදක් කරන්න උවමනාවකුත් නැහැ. එහෙම කියනවා. මම අමුතු ආකාරයෙන් අපරාධයක් වරදක් මං කරන්නේ නැහැ. ඒ නිසා ඉතින් මම අමුතුවෙන් බණ අහන්න ඕන කියලා පින් කරන්න ඕන කියලා පන්සල් යන්න ඕන කියලා එහෙම එකක් නැහැ. එහෙම ඕනේ නැහැ. එහෙම කියන අය ඉන්නවා. එතකොට ඒ අත බලන්න Tamanට හැඟෙන ප්‍රමාණයෙන් තමයි පින්නතුනේ තීරණය කරලා තියෙන්නේ ධර්මයේ ප්‍රමාණය. මේ ධර්මයේ මේ කුසලමාවතේ ප්‍රමාණය බුදු කෙනෙකුගේ ඥානය මත පදනම් වෙනව මිසක පින්නතුනේ අපිට හැඟෙන පරිද්ද මත පදනම් වුණොත් සංසාරේ අපිට පිහිටක් පිළිසරණක් නැතිව පින්නතුනේ අනාථ වෙනවා. එනිසා මේ අපිට අපේ ඥානයට අහු වෙන ප්‍රමාණයෙන් පින්නතුනේ මේ අවුල විසඳ ගන්න පුළුවන් නම් මේ ලෝක සත්වයෝ මීට වඩා පින්නතුනේ විශාල වශයෙන් මේ සංසාරයෙන් ගැලවෙනවා. එතකොට බලන්න කෙනෙක් කියනවා නම් කුසල මම අමුතුවෙන් අපරාධ කරන්නේ නැති නිසා මම වරදක් කරන්නේ නැති නිසා මම පව් කරන්නේ නැති නිසා මං අමුතුවෙන් දම්පින්කම් කරන්න සීල්වත් වෙන්න බණ අහන්න ඕනේ නැහැ කියලා කියනවා නම් අපි හිතමු එයාගේ කුසල් පිරිහීමක් නැහැ කියලා. නමුත් එයා මේ ධර්ම මාවතට බැස නොගැනීම හේතුවෙන් ඒ පුද්ගලයාගේ අමුතු ආකාරයකින් පින්නතුනේ ಗುಣ වැඩිමකුත් නැහැ. කුසල් වැඩිමකුත් නැහැ. කුසලයන්ගේ වෘද්ධියකුත් නැහැ. එතකොට බුදුහාමුදුරු දේශනා කළේ මං එහෙම එකක් වර්ණනා කරන්නෙත් නැහැ. මං ඒක වර්ණනා කරන්නෙත් නැහැ. කුසල් වැඩෙන්න ඕන පින්නතුනේ. කුසල් වැඩෙන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි කුමක්ද මේ කුසල ධර්මයන්ගේ පිහිටා සිටීම කියලා කියන්නේ? මෙතන මේ දේශනාවේ බුදුහාමුදුරුවෝ කුසල් හැටියට පෙන්වනවා පින්නතුනේ කාරණා පහක්. පළවෙනි එක පෙන්වනවා ශ්‍රද්ධාව. දෙවෙනි කාරණේ පෙන්වනවා සීලය. තුන්වෙනි කාරණේ පෙන්වනවා ශ්‍රුතය කියලා කියන්නේ ධර්මයේ පිළිබඳව තිබෙන්නා වූ දැනීම. ඊළඟට කියනවා ඡාග කියන්නේ අත්හැරීම දාණය. අන්තිම එක කියනවා ප්‍රඥාව. ඒ කියන්නේ නුවණ. මේක ධර්මයේ විස්තර කරනවා පින්නතුනේ ලෝකයේ ඇතිවන දේවල් නැති වෙනවා කියලා වටහා ගන්නා වූ ඥානේ ප්‍රඥාව. දැන් සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මෙන්න මේ පහ යම්කිසි කෙනෙකුගේ තියෙන ප්‍රමාණයටම තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඊයේත් එච්චරයි, අදත් එච්චරයි, හෙටත් එච්චරයි.
ඊයේ තිබුණේ කොච්චරද ගිය අවුරුද්දේ තිබුණේ කොච්චරද අදටත් තියෙන්නේ ඒ ප්‍රමාණයෙන්මයි. ඒක දියුණු වෙලා නැහැ. හැබැයි නැති වෙලත් නැහැ. පළවෙනි කාරණේ ගත්තොත් ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව හැම කාලෙම ඊට වඩා බලවත් වෙලා නැහැ ඒ ප්‍රමාණෙමයි. නමුත් ශ්‍රද්ධාව නැත්තරම නැති වෙලා ගිහිල්ලා නැහැ. තිබුණු ප්‍රමාණයෙන්ම පවතිනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් හොඳයි කියලා. නමුත් බුදුහාමුදුරුවෝ වදාලා මම ඒක වර්ණනා කරන්නේ නැහැ. ඇයි ඒක බලවත් වෙන්න ඕන? ඒක දියුණු වෙන්න ඕන. ඒක වෘද්ධියටපත් වෙන්න ඕන. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ තියෙන ශ්‍රද්ධාව ඇති. මං හරි ශ්‍රද්ධාවන්තයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි ඔබ ගැන හොඳට හිතලා බලන්න. සමහර අවස්ථාවන් වලදී මේ ශ්‍රද්ධාව යම් කිසි කෙනෙකුගේ වචනයකින් අනිත් පැත්තට පෙරලෙන්න බැරිද කියලා. මේ ශ්‍රද්ධාව යම් කිසි කෙනෙකුගේ වචනයකින් යම් කිසි කෙනෙකුගේ කියමනකින් ප්‍රවෘත්තියකින් අනිත් පැත්තට නැති වෙලා කිලුටු වෙලා paludu වෙලා බිඳිලා යන්න බැරිද කියලා ඔබ හිතලා බලන්න. එහෙම වෙන අවස්ථා නැද්ද? එහෙම සසල වෙන තැන් නැද්ද? එහෙනම් එහෙම සසල වෙනවා නම් එහෙම වෙනස් වෙනවා නම් පින්නතුනේ එහෙම කිලුටු වෙනවා නම් එහෙම දෙදරා යනවා නම් ඔබ තේරුම් ගන්න ඕනේ එකකින් මේ ශ්‍රද්ධාව ප්‍රමාණවත් නැහැ. එහෙනම් මේ ශ්‍රද්ධාව ඊටාම හොඳින් බලවත් වෙන්න ඕන. මේ ශ්‍රද්ධාව වෘද්ධියට පැමිණෙන්න ඕන, දියුණුවට පැමිණෙන්න ඕන, බහුල භාවයටපත් වෙන්න ඕන. එතකොට තමයි පින්නතුනේ ශ්‍රද්ධාව මොනම කෙනෙකුගේ වචනයක් ඔස්සේවත් පින්නතුනේ අනිත් පැත්තට පෙරලෙන්නේ නැත්තේ. දැන් මෙහෙම හිතන්නකෝ. පුංචි වක්කඩ තියෙනවා. ඒ වක්කඩ වලින් පින්නතුනේ මහා සද්දෙකුත් නැගෙනවා. මහා සද්දයක් නැගුණාට පින්නතුනේ මිනිස්සෙක් ඇවිල්ලා පයෙන් පෑගලා දැම්මොත් එකපාරක් ඒ වක්කඩේ පයෙන් පාගලා වහන්න පුළුවන්. පින්නතුනේ නමුත් හිතලා බලන්න මහා ගංගාවක්. මේ මහා ගංගාව මහ මුහුද කරාම යන දිය පාරක්. අර වක්කඩේ මහ මුහුද කරා යන්නේ. දැන් මේ මහා ගඟ මහ මුහුද කරාම යනවා. ඒ වගේම වක්කඩේ වගේ සද්දෙත් නැහැ. හැබැයි පින්නතුනේ කෙනෙකුට මේ ගමන් මඟ වහන්න පුළුවන්කමකුත් නැහැ. අතරමැදින් පින්නතුනේ යම්කිසි කෙනෙක් මේ ගංගාවේ දිය පහර මම වහලා දාන්න ඕන බාල කරන්න ඕන කියලා පින්නතුනේ මහ විශාල කොටයක් හරි මේ ගඟ හරහා දැම්මුත් පින්නතුනේ ඇතැම් විටකදී මේ මහ ගඟ පින්නතුනේ අර කොටයත් අරගෙනම පින්නතුනේ යන්න තරම් බලවන්තයි. අන්න ඒ වගේ පින්නතුනේ මේ ශ්‍රද්ධාදී කුසල් ටික බලවත් වෙන්න ඕන. අර ශ්‍රද්ධාව ඊටාම දුර්වල මට්ටමක තියෙනකන් අර පයෙන් පාගලා වහන්න පුළුවන් වුණා වගේ පින්නතුනේ ඇතමෙකුගේ ශ්‍රද්ධාව තම කෙනෙකුගේ වචනෙන් නැති කරන්න පුළුවන්. කෙනෙකුගේ ශ්‍රද්ධාව තව කෙනෙකුගේ කියමනකින් paludu කරන්න පුළුවන්. කෙනෙකුගේ ශ්‍රද්ධාව සමහර විටකදී තව කෙනෙකුගේ වචනයකින් පින්නතුනේ බිඳලා දාන්න පුළුවන්. ඒ කුමක් නිසාද? අර ශ්‍රද්ධාව දියුණු වෙලා නැහැ. අර ශ්‍රද්ධාව බලවන්ත වෙලා නැහැ. අර ශ්‍රද්ධාව වෘද්ධියට පැමිණිලා නැහැ. හැබැයි මහ ගංගාවක් බවට පත් වුණාට පස්සේ පින්නතුනේ මේ ශ්‍රද්ධාව ශ්‍රමණේකට වේවා, බ්‍රාහ්මණේකට වේවා, දෙවියෙකුට වේවා, මාරයට වේවා, බ්‍රහ්මයට වේවා පින්නතුනේ කාටවත් මේ ශ්‍රද්ධාව ශ්‍රාවකයාගේ නැති කරන්න බෑ. මොනම විදිහකින්වත් ඒ ශ්‍රද්ධාව නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි? මේක දැන් බලයක් බවට පත් වෙලා හොඳට වෘද්ධියට පැමිණිලා, දියුණුවට පැමිණිලා. ඒ වගේ මේ ශ්‍රද්ධාව දියුණු වෙන්න ඕන. ඊළඟට සීලය දියුණු වෙන්න ඕන.
දැන් මේ ගිහි ජීවිතයේ ගෙවන පින්වන්ත ඔබ නම් සමහර විටකදී සිල්පද 5වත් ආරක්ෂා කරගන්නට බැරි තැනක ඉන්නවා වෙන්න පුළුවන්. සමාදන් වෙන සිල්පද 5න් සමහර විටකදී සිල්පද 3ක්ම ආරක්ෂා වෙනවා. නමුත් ඉතුරු 2ක් ආරක්ෂා නොවෙන්න පුළුවන්. දැන් එහෙනම් පින්නතුනේ මේ සීලේ වෘද්ධභාවයට මේ සීලේ වෘද්ධියට පත් කරගන්නවා කියන්නේ මේ සීලේ දියුණු කරගන්නවා කියන්නේ මොකද්ද? මෙතෙක් කාලයක් මගින් සිල්පද 3ක් කැඩුනා. සිල්පද 3ක් කිලුටු වුණා. සිල්පද 3ක් paludu වුණා. හැබැයි සිල්පද 2ක් paludu වුණා. මම අද ඉඳන් ඒ සිල්පද 2ත් ආරක්ෂා කරනවා. මෙතෙක් කාලයක් සිල්පද 3ක් රැක්කා. නමුත් සිල්පද 2ක් කැඩුනා. paludu වුණා. දැන් මම අද ඉඳන්ම සිල්පද සමාදන් වෙලා සිල්පද 5ම රකින්න කෙනෙක් බවට පත් වෙනවා කියලා පින්නතුණු එන්න කුසලයේ දියුණු වෙන්න පුළුවන්. අර සීලය කියන කාරණේදී වෘද්ධියට පැමිණෙන්න පුළුවන්. දැන් නිරන්තරව පින්නතුනේ යම් කිසි කෙනෙක් පංචශීලය ආරක්ෂා කරගෙන වාසය කරනවා. නමුත් මෙපමණකින් සෑහීමකටපත් වෙන්නේ නැතිව තව සීලය දියුණු කරගන්න පුළුවන් ඔබට. සිතක් ඇත්නම් ඒකට යම් අනුග්‍රහයක් මේ සිද්ධ කරන්නේ. කොහොමද? මම පුර 15වක පෝය දවසට මේ සිල්පද 5ටත් වඩා තවත් සිල්පද 3කුත් එක්ක අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වෙනවා කියලා තවත් අධික සීලයක පිහිටා ගන්න පුළුවන් මාසයකට එක දවසක් හෝ. එදාට පින්නතුනේ ලොකු ලාභයක් තියෙනවා. මොකක්ද ලාභය? අපි පුරුදු කරනවා අපේ ජීවිතය උස්සාසන ආදී බැහැර කරලා පින්නතුනේ වාසය කරන්න. අපි අපේ ජීවිතේ පුරුදු කරනවා පින්නතුනේ විකාල භෝජනයෙන් වළකින්න. අපි අපේ ජීවිතේ පුරුදු කරනවා පින්නතුනේ මොනවද මල් ගඳ විලවුන් ආදිය නොදරා ඉන්න. දැන් බලන්න එතකොට ලොකු පුහුණුවක් මේ කරන්නේ. යම් කිසි විදිහකින් කාම ලෝකයේ ඇලිච්ච අය ඒ කාම ලෝකයේ ඇලිලා බැඳිලා පරිහරණය කරන දේවල් වලින් වෙන් වෙන්නට තමන් හිත දැඩි කරගන්නවා. ඒ වෙන් වෙලා රසයට ඇලිච්ච සත්වයෝ තමයි මේ ලෝකේ ඉන්නේ. ලෝක සත්වය හරියට රසයට ඇලෙනවා. එහෙත් ආහාරය කියන එක 12න් පස්සේ අනුභව නොකරන්නට අදිෂ්ඨාන කරගෙන පින්නතුනේ පිළිවෙත් පුරනවා. එතකොට දැන් ඔන්න බලන්න කොච්චරනම් වෙනසක් වෙලාද, කොච්චරනම් ලොකු ලාභයක් ඒකෙන් සලසගෙනද. දැන් මාසෙකට එක දවසක් තමයි අෂ්ටාංග සීලය සමාදන් වුනේ. දැන් ඊළඟට ඔබට පුළුවන් ඕන නම් මේ සීලය දියුණු කරගන්නවා නම් මේ සීලේ වෘද්ධියට පැමිණෙනවා නම් කොහොමද? මම මෙච්චර කාලයකට මාසෙකට එක දවසයි මෙහෙම සීලවන්තව මෙච්චර සීලයක් දරාගෙන හිටියේ. මම දැන් ආයාසෙන් හරි දවස් මාසෙකට දවස් 4ක් තියෙනවා 4 පෝය හැටියට. ඒ දවස් 4 පෝය මම මේ ಗುಣ දරාගෙන වාසය කරනවා කියලා ඔන්න මාසෙකට දවස් 4ක් මේ ಗುಣ දරන්න තමන් උත්සාහවන්ත වෙනවා. දැන් තව කෙනෙකුට හිතෙන්න පුළුවන් හොඳයි දැන් යම් කාලයක් තිස්සේම මේ විදිහට මේ ගුණය පුරාගෙන වෙලා හිතෙන්න පුළුවන් එහෙනම් මම දැන් තවත් මීට වඩා සීලයක් සම්පූර්ණ කරගන්නවා. මම අද ඉඳන් ගිහි දස සීලයේ සමාදන් වෙනවා කියලා ඒ විදිහට සමාදන් වෙලා යම් දින ප්‍රමාණයක් ඉන්න පුළුවන්. මේ විදිහට පින්නතුනේ තමන්ගේ තිබෙන සීලය ටිකෙන් ටික වෘද්ධියට පමුණුවා ගන්න පුළුවන් දක්ෂ නුවණැති ශ්‍රාවකයෙකුට. අන්න ඒ දක්ෂ නුවණැති ශ්‍රාවකයාට මේ දේශනාවෙන් කරන්නේ පින්නතුනේ ඇත්තටම සිත් පහල කරවීමක් පමණයි. ඊළඟ දේ තමයි පින්නතුනේ ශ්‍රුතය. ශ්‍රුතය කියන්නේ
ධර්මයේ පිළිබඳ දැනීම මේක පින්නතුනේ හොඳට දියුණු වෙන්න ඕන. එතකොට අද අපි ඒ ශ්‍රුතමේ ඥානෙ එහෙමත් නැත්නම් ඒ ධර්මයේ පිළිබඳ දැනීම උපද්දවා ගන්න අද ප්‍රධාන ක්‍රමයේ බවට පත් වෙන්නේ පින්නතුනේ කුමක්ද? ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණය. පින්වත්නි, යම් කිසි කෙනෙක් ධර්මයේ දැනගන්න තරමට ඒ ධර්මයේ මා දැනගන්නේ කුමක් සඳහාද කියන එක තෝරගන්න බැරි වෙච්ච කෙනා ඒ ධර්මය දැනීමෙන් අගතියට යනවා. එයාට හිතෙන්න පුළුවන් මම තමයි දන්නේ, මම කොච්චරනම් ධර්ම කාරණා දන්නවද, ඒ වුණාට අනික් අය මේ ධර්මයේ දන්නේ නැහනේ, අනික් අය මේ ධර්ම කාරණා වලින් මොනවද දන්නේ ආදී වශයෙන් තමන් ගැන අධික මාත්‍ර මානයක් ඇති වෙන්න පුළුවන් ධර්මයේ පිළිබඳ දැනීමත් එක්කම. ඒ වගේම තමයි කෙනෙකුට ධර්මයේ පිළිබඳ දැනීමත් එක්ක මම තමයි දන්නේ අනික් අය දන්නේ නැහැ කියලා අත්තුක්කංශනේ සහ පරවම්බනේ කියන මේ අසත් ධර්මයන් දෙකට එන්නත් පුළුවන්. අත්තුක්කංශනේ කියලා කියන්නේ තමන් උසස් ලෙස පෙනී ඉඳීම. තමන්ම උසස් කෙනෙක් හැටියට කැපී පෙනෙන ස්වභාවය, මතුවෙන ස්වභාවය, ප්‍රකට කරන ස්වභාවය තමයි. පරවම්බනය කියලා කියන පින්නතුනේ අනුන් හෙලා දැකීම, අනුන්ගේ ගුණ පිළිනොගැනීම. එතකොට අනික් කෙනාව සංගවන හකුලන භාවය තමයි පරවම්බනය කියලා කියන්නේ. පින්නතුනේ දැන් මෙන්න මේ විදිහට ධර්මය දැනගත්තා උනත් පින්නතුනේ ඒ දැනගත්තු ධර්මය මාහට වටින්නේ කුමක් සඳහාද කියන එක තෝරාගන්න බැරි වුණාම ඒ ධර්මයෙන්ම ඒ පුද්ගලයා අනතුරේ වැටෙනවා. එහෙනම් අපි ධර්මයේ දැනගන්න ඕන කරන්නේ මානයකට උද්දච්චකමකට නෙමෙයි. කුමක් සඳහාද? මගේ සංසාර දුක කෙලවර කර ගැනීම සඳහා. තමන්ගෙම සසර දුක කෙලවර කර ගැනීම සඳහා. එතකොට එහෙම යම් කිසි කෙනෙක් පින්නතුනේ ඒ ධර්මයේ එකී චේතනාවෙන් ප්‍රයෝජනෙට ගන්නවා නම් පින්නතුනේ ඒ ශ්‍රාවකයාට මේ ධර්මයේ රැකවරණේ ලබන්න පුළුවන්. තමන්ට දුකින් මිදෙන්නයි මේ ධර්මයේ ගැන දැනීම අපි හදා ගන්න ඕන. මොකද ආයුධ වලින් හතුරු පහර දෙනකොට පින්නතුනේ අපි ළඟ ආයුධ තිබුණොත් රැකෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ කෙලෙස් එක විදිහට පින්නතුනේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ කෙලෙස් එක විදිහට පින්නතුනේ පහර දෙන්න පටන් ගන්නවා. එතකොට මේක ක්ලේශයක්. මේක පහර දෙන්නට නම් මේක පහර දුන්නොත් මේ විදිහේ විපාක තමයි මට විඳින්න වෙන්නේ. ඒ නිසා මේ කෙලෙස් ධර්මයන් උපදිනකොට ඒවා දුරු කිරීමට නම් පින්නතුනේ ඒවා හඳුනාගෙන පහර දීමට නම් ඒ සඳහා පින්නතුනේ මනා ධර්මයේ පිළිබඳ දැනීමක් වුවමනයි. ඊළඟට කියනවා පින්නතුනේ ඡාග කියලා කියන පින්නතුනේ අත්හැරීම, දානය. මේක හොඳට දියුණු වෙන්න ඕන දෙයක්. ඒ ප්‍රමාණෙම තියෙන්න ඕන එකක් නෙමෙයි. හොඳට දියුණු වෙන්න ඕන දෙයක්. දැන් සමහර වෙලාවකදී අපිට හිතෙනවා අපි හරි දානවන්තයෝ. අපි හරීම දානපති මිනිස්සු කියලා ඔබටම ඔබ ගැන හිතෙන්න පුළුවන් සමහර විට. හැබැයි ඔබ බලන්න, ඔබ අතේ ලක්ෂයක් තියෙනකොට 100ක් දෙන්න වුණොත් එතනදී ඔබට ආසාවක්, තණ්හාවක් ඒ කිසිවක් නැහැ. හැබැයි යම් හේකින් තමන් ළඟ තියෙන රුපියල් 100ක් නම් ඒ තියෙන රුපියල් 100 දෙන්න වෙච්ච දවසට ඔන්න ඔබට තේරෙනවා පින්නතුනේ යමක් මොකද්ද? අර ලක්ෂයක් අතේ තබාගත්තු වෙලාවේ 100ක් දෙන්න වුණාම එතනදී දැනෙච්ච වේදනාවට වඩා, චිත්ත පීඩාවට වඩා, පසුබැහිල්ලට වඩා තිබුණු එකම රුපියල් 100
දෙන්න වෙච්ච දවසට පින්නතුනේ ඒක දැනෙනවා වැඩි. දැන් එහෙනම් හොඳට වටහා ගන්න මේ දානය කියන එක අපි හිතනවා අපිට තියෙන දේවල් එක්ක තියෙන ප්‍රමාණයන් එක හරි ලේසි කියලා. නමුත් පින්නතුනේ අර්බුදය ගැටලුව බාධකය ඉදිරියට එනකොට තමයි බලන්න ඕන අපි සැබවින්ම පින්නතුනේ අත්හැරීම දානය කියන එක කොච්චර දුරට පුරුදු කරලාද කියලා. බොහෝ ගුණධර්ම ඇතැම් විටකදී අපි තුල රැකෙනවා ඒ ගුණධර්මය විනාශ වීමට අභියෝගයක් නොහැදෙන තාක් කල්. ඒ කියන්නේ ඇතැමෙකුගේ ගුණ ටික රැඳිලා තියෙන තවදුරටත් ඒ ගුණ විනාශ වීමට තාම අභියෝගයක් බාධකයක් පලිබෝධයක් ඇවිල්ලා නැති නිසා. දැන් උදාහරණයකට මේ දේශනාව ශ්‍රවණය කරන සියල්ලන්ගේම හිත මේ වෙනකොට සංසුන්ද නැද්ද කියලා අහුවොත් හැමෝගෙම සිත සංසුන්. මේ දේශනාව අහන අයගේ මෙන්න මේ වෙලාවේ හිතේ තිබෙනා වූ ස්වභාවය හරීම ශාන්තද නැද්ද කියලා අහුවොත් හරීම ශාන්තයි. එහෙත් මේ ධර්මශාලාවේ ඉන්න වෙලාවේ ඔබේ සිතේ පවතින తත්වය අනුව ශාන්ත භාවය හෝ දුර්ධාන්ත භාවයේ පිළිබඳව පින්නතුනේ අපිට නිගමනවලට එන්න පුළුවන් කමක් නැහැ. ඒ කුමක් නිසාද? තවමත් අර ශාන්ත භාවයේ දුරු වීම සඳහා තමන්ට කාරණාවක් අභියෝගයක් හැදිලා නැහැ. ඒ හැදිච්ච නැති නිසා තමයි තාමාර ශාන්ත භාවයේ සුරත භාවයේ සංසුන් භාවය මේ හැමදේම පවතින්නේ. එහෙත් මේ දේශනාව අවසන් වෙලා පැයක් හමාරක් ගත වෙච්ච තැන ඒ වෙලාවේදී මොනියම් හෝ අනෙකුගේ නින්දාවකින් ගැරහුමකින් අපවාදයකින් එවන් තැනකදීත් ඔබට ඉන්න පුළුවන් නම් සිතේ අල්ප මාත්‍ර පෙරලීමක් හෝ නැතිව පින්නතුනේ අන්න ඒ පුද්ගලයාගේ අන්න ඒ ශාන්ත භාවය තමයි බුදුදහමේ පෙන්වන්නා වූ ශාන්ත භාවය කියන්නේ සුරත භාවය කියලා කියන්නේ. දැන් ඒතකොට බලන්න මේක අභියෝගය එනකන් අපි සමහර ලාකදී ගුණවත් කියලා තේරෙනවා. හැබැයි අභියෝග ආපුවාම පින්නතුනේ අපේ ගුණ පිරිහෙන අවස්ථාවක් තියෙනවා. ඒ කුමක් නිසාද? මේ කුසල ධර්මයන් ටික වැඩිලා නැති නිසා, පවතින ප්‍රමාණයටම පැවතිච්ච නිසා. පින්නතුනේ එකින් එක මේ ගුණ ධර්මයන් දියුණුවට පැමිණිච්ච නැති නිසා. ඊළඟ දේ තමයි පින්නතුනේ ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ නුවණ. මෙතන විස්තර කරන්න පින්නතුනේ ඇතිවන දේ නැති වෙනවා කියලා අවබෝධ කරගන්න වටහා ගන්නා වූ ප්‍රඥාව. මේකට කියනවා විදර්ශනා ප්‍රඥාව. ඒකත් දියුණු වෙන්න ඕන. ඒ සඳහා ධර්ම ශ්‍රවණාදී ශ්‍රද්ධාවෙන් පෙළඹීම් ආදී පින්නතුනේ බොහෝ උපකාරයි. පින්වත්නි එතකොට බලන්න මෙන්න මේ කියන්නා වූ කාරණාවන් පහ මොනවද? සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මේ කියන්නා වූ කාරණාවන් ටික යමෙකුගේ පින්නතුනේ පිරිහෙන්නේ නැත්තම්, එහෙත් දියුණුවකුත් නැත්තම් ඒකට කියනවා කුසල ධර්මයන්ගේ පිහිටා සිටීම කියලා. එහෙත් ඒ කුසල ධර්මයන්ගේ පිහිටා සිටීමවත් තථාගත බුදුරජාණන් වහන්සේ අගය කළේ නෑ, වර්ණනා කළේ නෑ. එතකොට කුසල ධර්මයන් මේ තිබුණු ප්‍රමාණයටත් වඩා පිරිහිලා ගිලිහිලා යනවා කියන එක ඒකත් බුදුරජාණන් වහන්සේ පින්නතුනේ කිසිසේත් අගය කළේ නෑ. එනම් බුදුහාමුදුරුවෝ අගය කළේ ශ්‍රද්ධාව දියුණු වීම,
ශ්‍රුතේ දියුණු වීම, ත්‍යාග සම්පත්තිය, ත්‍යාගය කියන එක දියුණු වීම, ඒ වගේම ප්‍රඥාව කියන එක දියුණුවටපත් වීම. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ වර්ණනා කරපු කාරණේ පින්නතුනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේශනාවේ, මහණෙනි, අනුන්ගේ සිත දකින්නට නුඹලට බැරි නම් මගේ සිත හරි මම දකිනවා කියලා නොබ වහන්සේලා හික්මෙන්න කිව්වා. මහණෙනි, අනුන්ගේ සිත් හසර දකින්නට නුඹලට නොහැකි නම් තමන්ගේ සිත ගැන හරි තමන්ගේ සිත් හසර ගැන හරි මම දැනගන්නවා කියලා දැන් විමසන්න කිව්වා. දැන් ආරම්භ කරන්න කිව්වා. දැන් ඒකට හිතක් හදාගන්න කිව්වා. මොකකටද? අනුන්ගේ හිත විමසන්න නෙවෙයි, තමන්ගේ හිත ගැන දකින්න නුවණින්. මොකද මේ ලෝකේ සාතිශය බහුතරයේ උත්සාහ ගනිමින් වාසය කරන්න පින්නතුනේ අනුන්ගේ සිත් ගැන දැන ගැනීමට. කෙනෙක් දිහා බලලා කෙනෙක් කියනවා යා හැරෙන විදිහෙන් මම දන්නවා යා හිතන්නේ මොකද්ද කියලා. කෙනෙක්ගේ සිනහවෙන් මං කියනවා මෙයාගේ හිතේ තියෙන්නේ මොකද්ද කියලා. කෙනෙක්ගේ මුහුණේ තියෙන ඉරියව් වලින් කියනවා ඇතමෙක් පින්නතුනේ මොහුගේ මුහුණ කොහොම කෙනෙක්ද, මොන වගේ ස්වභාවයක කෙනෙක්ද කියලා. එහෙත් ඔබෙන් අහලා බලන්න. ඔබට පුළුවනිද ඔබ ගැන විමසලා මේ කවුරු වගේ කෙනෙක්ද කියලා පින්නතුනේ නිගමනයක් දෙන්න? ඒ වගේම ගමනින් බිමනින් හරි කතා බහෙන් හරි සිනහවෙන් හරි මෙන්න මෙහෙම කෙනෙක් කියලා තමන්ට තමන් ගැන තමන් හැරෙන විදිහෙන් තමන්ට තේරුම් ගන්න පුළුවන්ද? තමන්ගේ සිනහවෙන් තමන්ට තේරුම් ගන්න පුළුවන්ද? පින්නතුනේ ඒක බොහෝ දෙනෙකුට අමාරුයි. දැන් එතකොට බලන්න, ලෝකයේ අනික් අය දිහා විමසනවා කියන එක, අනික් අයගේ හිත හොයලා බලනවා කියන එක, අනික් අයගේ හිතේ ස්වභාවය විමසනවා කියන එක පින්නතුනේ අපි කාටත් කරන්න පුළුවන්. එතකොට මසැස්ස ඇරලා නැනැස වහලා මේ ලෝකෙ දිහා බලනකොට පින්නතුනේ අපිට පේන්නේ එකම එක දේවල් ගොඩක්. ඒ තමයි මේ සත්වයෝ තව කෙලෙස් ධර්ම මහා ගොඩක් පහල කරගන්නවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මසැස්ස ඇරලා නැනස වහගත්තු සත්වයෝ ලෝකෙ දිහා බලලා බොහෝ අකුසල්, බොහෝ දුක් විපාක රැස් කරනවා වගේ යම් කිසි කෙනෙක් පින්නතුනේ මසැස වහලා නැනස ඇරලා බැලුවොත් එහෙම එදාට පේන්නේ අනුන් ගැන නෙවෙයි පින්නතුනේ, තමන් ගැන. නැනස වහලා මසැස ඇරලා බැලුවොත් ඒ පුද්ගලයාට පේන්නේ පින්නතුනේ අනික් අය. හැබැයි මසැස වහලා නැනස ඇරලා බැලුවොත් එහෙම අන්න ඒ ශ්‍රාවකයට පේන පින්නතුනේ තමන්ගේ දේවල් ටික. ඒ පුද්ගලයා තමයි ශාසනය දියුණු වෙන්නේ. දැන් යම් කිසි කෙනෙක් අපි හිතමු අනුන් ගැන හෙව්වා කියලා, අනුන්ගේ සිත් හසර දකින්නවා කියලා. මේක ඥානයක් නේ. ඒකට කියනවා පරචිත්ත විඥානඥානය කියලා. පින්වත්නි, යම් ධානය උපද්දවා ගත්තට පස්සේ ඒ උපදවාගත්තු ධාන හේතුවෙන්ම ඊළඟට උපදින්නා වූ ඥාන තමයි පින්නතුනේ මොනවද? මේ කියන පරචිත්ත විඥාන. මේවා පින්වත්නි උපද්දවා ගන්න බැරි කමක් නැහැ. උපද්දවන්න පුළුවන්. එහෙත්
මේ වෙලාවේ පින්නතුනේ පරචිත්ත විඥානය කියන එක අනුන්ගේ සිත් හසර දක්නා නුවණ කියන එක මෙතනදී තේරුම් ගන්න ඕන පින්වත්නි දෙයක් කුමක්ද? යම් කිසි කෙනෙක් පරචිත්ත විඥානය කියන එක උපද්දවනවා නම් ඒ උපද්දවන එක පින්නතුනේ මේ ධාන මේ උපද්දවන ධාන වලින් ලබන ඥානයක්. ඒක ඒ ශ්‍රාවකයාට ඇතිවන ඥානයක්. ඒ කෙරෙහි සිත යොමු කරපුවාම ඇතිවන ඥානයක් ඒක. හැබැයි මේ සසර ගමනේ පින්නතුනේ පිළිවෙත් පුරාගෙන ගමන් කරන නිවන අරමුණු කරගෙන ගමන් කරන පිළිවෙත් පුරන ඒ ශ්‍රාවකයට කියනවා සේක පුද්ගලයා කියලා. සෛක්ෂ පුද්ගලයා. අන්න ඒ සේක ශ්‍රාවකයාට පින්නතුනේ වටිනාම දේ තමයි පින්නතුනේ මොකද්ද? තමන්ගේ සිත දෙස බලන එක. එහෙනම් භව ගමන සිඳපු උත්තමයන්ට පරචිත්ත විඥානන ඥානෙ තාමාගේ වටිනවා. එදා බුදුරජාණන් වහන්සේ පවා අනුන්ගේ සිත් හසර දැනගෙන ඊට ගැළපෙන පරිද්දෙන් පින්නතුනේ ධර්මයේ දේශනා කළා. ධර්මයේ උනන්දු කෙරෙව්වා. හැබැයි සේක පුද්ගලයෙකුට ඒ කියන්නේ ඒ නිවන තාම අවබෝධ කරලා නැති එහෙත් ඒ නිවන පිණිස කළ යුතු දේවල් කරමින් සිටිනා වූ පුද්ගලයාට කියනවා සේක ශ්‍රාවකයා කියලා. අන්න ඒ සේක ශ්‍රාවකයාට වැදගත් වෙන්නේ අනුන්ගේ සිත් ගැන විමසන එක නෙවෙයි පින්නතුනේ තමන්ගේ සිත ගැන විමසන එක. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා මහණෙනි ඒව මේව කෝ භික්ඛවේ භික්ඛුනෝ පච්චවෙක්කනා බහූපකාරා හෝති කුසලේසු ධම්මේසු. මේ කුසල ධර්මයන් පිළිබඳව තමන්ගේ නුවණින් විමසන එක නිතර නුවණින් විමසලා කටයුතු කරන එක මෙනෙහි කරන එක පවා කුසල ධර්මයේ පිළිබඳව ඒක බුදුහාමුදුරුවන්ට ලැබෙන ලොකු දානයක් හැටියට මෙතෙන්දී හොඳින් තේරුම් ගන්නට ඕන. එතකොට බලන්න යම් කිසි කෙනෙක් තමන්ගේ කුසලය පිළිබඳව නැවත නැවත සිහි කරනවා නම් නුවණින් සිහි කරනවා නම් ඒක බොහෝ උපකාර තියෙන දෙයක්. ඒක මහා ලාභයක් මහා දානයක් තමන්ටම ලැබෙන. එතකොට ඔබ මේක හොඳට තේරුම් ගන්න පින්නතුනේ තමන්ට කුසල් පිළිබඳව සිහිනුවණින් විමසීමක් කරන්න පුළුවනි නම් ඒ කුසල් පිළිබඳව සිහිනුවණින් කරන විමසීම පවා පුදුම උපකාරයක්. ඒ ශ්‍රාවකයා බුදුහාමුදුරුවන්ට පුදන පූජාවකට බුදුහාමුදුරුවන් වෙනුවෙන් කරන දානයකට බුදුහාමුදුරුව වෙනුවෙන් කරන ආමිසයකට ඒ ආනිසංස නැහැ කියන එක නෙවෙයි. එහෙත් පින්නතුනේ මේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාළ මාවතේ ගුණපිලිවෙත් පුරාගෙන අකුසලයේ බැහැර කරමින් කුසලයේ රැස් කර ගනිමින් යන ගමනේදී පින්නතුනේ අන්න ඒකට මහා උපකාරයක් තමයි මේ කුසලයේ පිළිබඳව පින්නතුනේ සිහිනුවණින් මෙනෙහි කිරීම කියන්නේ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න බලන්න. පින්වත්නි නිතර අපි අපේ සිත ගැන විමසන්න ඕන. කොහොමද විමසන්නේ? බුදුහාඳුරෝ දේශනා කරනවා මෙහිම. නිතර මෙනෙහි කරලා බලන්න කියනවා මම අභිජ්ජාවෙන් කියන්නේ දැඩි මේකට කියනවා විෂම ලෝභය කියලා. අන්සතු දේ පවා මගේ වේවා කියලා හිතෙන්නේ ඒක නිසා. විෂම ලෝභය අභිජ්ජාව. මම නිරන්තරව වැඩියෙන්ම ඉන්නේ ඔය විෂම ලෝභයෙන්ද? එහෙම නැත්නම් මම වැඩියෙන් ඉන්නේ විෂම ලෝභේ නැතුවද? ඊළඟට බලන්න කියනවා මම වැඩියෙන් ඉන්නේ ව්‍යාපාදයෙන් තරහින් යුක්ත සිතින්ද? නැත්නම් මම වැඩියෙන් ඉන්නේ තරහ නැති සිතකින්ද? මේ අපිට අපේ සිත ගැන විමසන්න කියන දේවල් බුදුරජාණන් වහන්සේ.
දැන් අනුන්ගේ හිතේ තියෙන අන්සන්තකයේ කෙරෙහි තියෙන ආසාව අපිට පේන්නේ නැහැ. නමුත් අපිට අපේ හිතේ තියෙන අන්සන්තකයේ කෙරෙහි ආසාවක් වේ නම් ඒ සිතිවිල්ල අපිට පේනවනේ. ඒක ගැන විමසන්න කියනවා. මම වැඩියෙන්ම කාලය ගෙවන්නේ අන්සන්තකයේ කෙරෙහි පවා ආසාව කියන මේ අභිජ්ජාවෙන් යුක්තවද නැත්නම් මං අභිජ්ජාවෙන් තොරවද වැඩියෙන් වාසය කරන්නේ. මේ කියන්නේ දැඩි ආසාවෙන් තොරවද වැඩියෙන් මගේ කාලය ගෙවෙන්නේ. නැත්නම් මම වැඩියෙන්ම කල් ගෙවන්නේ දැඩි ආසාවන්ගෙන් යුක්තවද. මම ද්වේෂයෙන්ද වැඩියෙන්ම කාලය ගෙවන්නේ මං ද්වේෂය දුරු කරගෙන ද්වේෂය නැතුවද වැඩියෙන්ම කාලය ගෙවන්නේ කියලා බලන්න කියනවා. ඊළඟට බලන්න කියනවා මම වැඩියෙන්ම කාලය ගෙවන්නේ තීන මිද්දෙන් යුක්තවද නැත්නම් විගත තීන මිද්දවද. ඒ කියන්නේ තීන මිද්දේ නැතුවද මං වාසය කරන්නේ වීරියවන්තව. ඊළඟට කියනවා මම උද්ධච්චවද වැඩියෙන් ඉන්නේ උද්ධච්චයෙන් යුක්තවද වැඩියෙන් කාලය ගෙවන්නේ නැත්නම් මං උද්ධච්චේ නැතුවද වැඩියෙන් කාලය ගෙවන්නේ. මේ ටික අපිට අපි ගැන විමසන්න බැරිද? අනෙක් අයගේ හිත විමසන්න අපිට බැරි වුණාට. ඒ අයගේ හිත ගැන විමසන එක මහා කුසල් ගොඩක් කෙලෙස් ගොඩක් කිව්වා. හැබැයි තමන්ගේ හිත ගැන හොයන කෙනාට ඒ අකුසල ප්‍රහාණයටයි පින්නතුනේ පවතින්නේ. ඊළඟට විමසලා බලන්න කිව්වා නිරන්තර සැකයෙන් යුක්තවද මං වැඩියෙන් කාලය ගෙවන්නේ. මේ සැකේ කියලා කියන්නේ බාහිර දේවල් නෙමෙයි. මේ ධර්ම මාවතේ මෙතන කියන්නේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය ගැන පින්නතුනේ කෙනෙකුට සැකයක් තියෙන කෙනේ. උන්වහන්සේ වදාළ මාවත හරිද? උන්වහන්සේ කියන ක්‍රමයට මේ සසර කෙලවර කළ හැකිද? උන්වහන්සේ ගැන සැකයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට සැක ඇති වෙන්න පුළුවන් මේ වදාළ ක්‍රමයෙන් පුළුවන් ද නිවන් දකින්න. මේ වදාළ ක්‍රමයෙන් පුළුවන් ද සංසාර දුක් කෙලවර කරන්න. ධර්මයේ පිළිබඳ සැකයක් ඇති වෙනවා. සංඝ රත්නයේ පිළිබඳව සැකයක් ඇති වෙන්න පුළුවන්. කොහොමද ඇත්තටම මේ ධර්මාවතී උන්වහන්සේලා මේ සසර ගමන කෙලවර කළාද? ඇත්තටම උන්වහන්සේලා අරහත් ඵලයට පත් වුණාද කියලා එහෙම සැකයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ නිරන්තරව සැකයෙන් කල් ගෙවනවද නැත්නම් මේ සැකයන් දුරු කරගෙන මේ සිත මනාව හදාගෙනද ඉන්නේ? ඒ ටික බලන්න කිව්වා. ඊළඟට බලන්න කිව්වා තව දෙයක්. කෝධනෝ නිරන්තරව ක්‍රෝධයෙන්ද වාසය කරන්නේ නැත්නම් ක්‍රෝධය නැතුවද ඉන්නේ? තමන්ගේ හිත ගැන බලන්න කිව්වා. සංකිලිට්ඨ චිත්තෝ නොඑක් කෙලෙසුන්ගෙන් දූෂිත වෙච්ච කෙලෙසිච්ච කිලුටු වෙච්ච හිතකින්ද මං නිතර වැඩියෙන් ඉන්නේ. නැත්නම් කිලුටු නොවිච්ච තාම පිරිසිදු සිතකින්ද මං වැඩියෙන් වාසය කරන්නේ. ඊළඟට බලන්න කිව්වා සාරද්ධ කායෝ ගිලන් වූ කායකින් යුක්තවද මං වාසය කරන්නේ නිරන්තරව. නැත්නම් ගිලන් නොවූ කායකින් යුක්තවද වාසය කරන්නේ. ඊළඟට බලන්න කිව්වා කුසීතෝ මං ඊටාම කුසීතවද වැඩියෙන් කල් ගෙවන්නේ. නැත්නම් කුසීතකම් නැතිවද මම වැඩියෙන් කාලය ගෙවන්නේ. සමාහිතෝ හිත මනාව සමාහිත කරගෙනද වැඩියෙන් මගේ කාලය ගෙවන්නේ මං. නැත්නම් අසමාහිත හිතකින්ද මං වැඩියෙන් කාලය ගෙවන්නේ. ওই ටික වෙන් කරගන්න පුළුවන්නේ. දැන් මේ ටික අපිට අපි ගැන හිතන්න පුළුවන් දේවල් ටිකක් හිතන්නකෝ බලන්න. මේ ලෝකේ අපි මොනවා හොයාගත්තවත් වැඩක් නැහැ. මම මගේ ජීවිතේ ගෙවන්නේ වැඩියෙන් මොන පැත්තෙන්? කුසල් පැත්ත වඩමින්ද අකුසල් පැත්ත වඩමින්ද කියලා තෝරාගන්න බැරි නම් අපි හැරෙන විදිහෙන් අනික් අය ගැන තේරුම් ගත්තට කිසි පළක් නැහැ පින්නතුනේ. අපි අපේ හිතේ වැඩියෙන්ම ඉන්නේ ද්වේෂයෙන්ද ද්වේෂය නැතුවද කියලා අපිට තෝරාගන්න බැරි නම් ඉතින් මේ කියන අකුසල ධර්ම ටිකක් තියෙනවනේ. මේ අකුසල් පැත්තේ ටිකක් එක්කනම් වැඩියෙන්ම කාලෙ ගෙවන්නේ බුදුහාමුදුරුව වදාලා අන්න ඒ ටික වහවහ දුරු කරගන්න මහන්සි ගන්න කිව්වා. හැබැයි ද්වේෂය නැතුව නම් ඉන්නේ දැඩි ආසාවන්ගෙන් තොරව නම් වැඩියෙන් ඉන්නේ සැකයෙන් තොරව නම් වැඩියෙන් ඉන්නේ අන්නේ විදිහට ඒ කුසල පක්ෂය ඇසුරු කරගෙන නම් වැඩියෙන් ඉන්නේ ඒ කුසල් දියුණු කරගනිමින් ඒ කුසල් මතම පිහිටලා නිවන පිණිස කළ යුතු දේවල් ආශ්‍රව ක්ෂය කිරීම පිණිස කළ යුතු දේවල් ඒ ශ්‍රාවකයට වහා කරගන්න කිව්වා. අන්නේ ශ්‍රාවකයට මේ ආත්ම භාවයේම පින්නතුනේ නිවෙන්න පුළුවන්.
එතකොට බලන්න එහෙනම් මේ දේශනාවේ හොඳට වටහා ගන්න සත්පුරුෂ පින්නතුනේ කුසල් පිළිබඳව තමන්ගේ කුසලයේ පිළිබඳව සිහිනුවණින් මෙනෙහි කරන එක පවා විමසන එක මේ කුසල් හිත පිළිබඳව විමසන එක පවා එක ලොකු උපකාරයක්. එක ලොකු උපකාරයක්. මම එකකුයි බුදුරජාණන් වහන්සේට කරන ආමිස පූජාවක් තමයි. ඒකේ තානිසංස තියෙනවා. ඒකට ඒ දින දාණයට තානිසංස තියෙනවා. හැබැයි මේක පින්වත්නි කොහොම එකක්ද? ඒ බුදුරජාණන් වහන්සේ වදාළ මාවතේ පින්නතුනේ අකුසල් බැහැර කරගනිමින් කුසල් වඩමින් යන ගමනට ලොකු උපකාරයක්. ඒක උත්තම පූජාවක්. එනිසා අනුන්ගේ සිත අපිට දකින්න බැරි වෙයි. හැබැයි තමන්ගේ සිත දකින කෙනෙක් බවට පත් වෙන්න. තමන්ගේ සිත ගැන නුවණින් විමසන කෙනෙක් බවට පත් වෙන්න. ඒකට ඔබට බුදුරජාණන් වහන්සේ නිවැරදි මාවත අනුකම්පාවෙන් කියලා දීලා තියෙනවා. මේ මාවතේ පින්වන්තෝ අප්‍රමාදීව කටයුතු කරන්න. සියලු දෙනාට උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කළේ ගල්කිස්ස පදිංචි ධම්මිකා අමරසිංහ මහත්මිය විසින් අරමුණු අතරට එක් වෙන්නේ දායකත්වයේ දරූ එම පින්නතුන්ගේ දයාබර දෙමව්පියන් වන වසර 35කට පෙර පරලොව සැපත් කේ ධර්මසිරි නිමලදාස පියතුමන්ටත් වසර 3කට පෙර පරලොව සැපත් අතාවුදගේ මියොලින් නිමලදාස මෑණියන්ටත් පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ සමගම ශ්‍රවණය කරන්නා වූ ලක්වැසි ලෝවැසි සියලු දෙනාගේ ධර්මාවබෝධය සිද්ධ වේවා. සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය සිද්ධ වේවා කියන පැතුමෙන් උතුම් ධර්ම දාණය සිද්ධ කරනවා. මේන් ජනිත වන උදාර වූ කුසලානිසංසයෙන් පරලොව සැපත් දෙමව්පියන්ගේ සසර ගමන සුවපත් වේ. මතු ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. එමෙන්ම 2021 වර්ෂයේ නොවැම්බර් මාස 12 වැනි දින පරලොව සැපත් මාලබේ තලාහේන පදිංචිව සිටි අනුෂා දේවිකා නිමලදාස නැගණියටත් මේ පින් අනුමෝදන්ව භවගාමී ජීවිතයේ සැපවත් වී ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සසර දුකින් අත මිදී නිවනින් සැනසේවා. මේ දේශනාව සිදු කළ දේශකයාණන් වහන්සේ හැටියට මටත් පින්පෙත් අනුමෝදන් කරනවා. නිරෝගී සුව චිරජීවනයේ ලැබේවායි ආශිර්වාද කරනවා. මෙන්ම මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සිත පතනවා. දේශනාව ලක්වැසි ලෝවැසි සියලු දෙනාට මාර්ගඵල අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්වතුනි, රැස් කරගත් උදාර කුසල් නමින් මිය ගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. අති උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වය දරූ පින්වන්ත ඔබටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු
රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. රාගක්ඛයෝ නිබ්බානං